නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අපේ ජීවිතවල පින්වතුනේ අපි තේරුම් ගත යුතු බොහෝම වටිනා ජීවන සංසිද්ධියක් තියෙනවා. ජීවන සංසිද්ධිය කියලා කියන්නේ හැම ජීවිතයකටම පොදුවේ උරුම වෙන එකක්. ඒකට කියනවා ජීවිතවලට පොදු ජීවන සංසිද්ධි. දැන් පොදු ජීවන සංසිද්ධි ගත්තොත් එහෙම අපි නිතර බණපදවල අහනවනේ නේ. නාකිවීම පොදුවේ ජීවිතයකට වෙන එකක්. ලෙඩ දුක් පොදුවේ ජීවිතවලට එනවා. ඊළඟට මරණය පොදුවේ ජීවිතවලට එනවා. ඊළඟට අෂ්ටලෝක ධර්ම පොදුවේ ජීවිතවලට එනවා. ඔය විදිහට පොදු ජීවන සංසිද්ධීන් අතරේ අපි තේරුම් අරගෙන හිටිය යුතු, වටහාගෙන සිටිය යුතු බොහෝම වැදගත් ජීවන සංසිද්ධියක් තමයි අත්හරින්ට වෙනවා කියන එක. මොකද්ද? අතහරින්ට වෙනවා කියන එක අපි හැමෝම තේරුම් අරගෙන තිබිය යුතුම එකක්. අතහැරලා දාන්න වෙනවා මට. මොනවද අතහැරලා දාන්න වෙන්නේ? සබ්බේහි මේ පියේහි මනාපේහි. මං යමකට ප්‍රියයිද, මං යමකට මනාපයිද, ප්‍රියමනාප හැමදේම මට අතහරින්න වෙනවා කියන දැක්ම එක සුළුපටු එකක් නෙමෙයි. පුංචි එකක් නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕක නිතර කතා කරනකොට අනේ මේක මේ සාමාන්‍ය කන්නේ කියලා. නෑ, ඒක සාමාන්‍ය කන්නේ නෙමෙයි. ඒක නුවණැත්තෝ නුවණින් දැක්ක එක. ඒක අනික නිකන් මතු පිටින් වචන විදිහට ඇහුවාට හරියන්නේත් නෑ. ඒක නිතර කල්පනා කරලා මේ හිත ඇතුලේ තැම්පත් කරගන්න ඕන තද්දට හිතුවිල්ල. මට මේ හැමදේම අත්හැරලා දාලා යන්න වෙනවා. මං වටේ තියෙන සජීවී දේවලුත් මට අතහරින්න වෙනවා. මං වටේ තියෙන අජීවී දේවලුත් මට අතහරින්න වෙනවා. කොටිම මේ අතකින් මං යමක් ස්පර්ශ කරනවාද අල්ලන හැමදේම මට අහිමි වෙනවා. අන්න එහෙම දැක්මක්. ඒකට මොකද්ද කියන්නේ? දැක්ම, ජීවිත දැක්මක් අපි හැමෝම ළඟ තියෙන්න ඕන. ඒ ජීවිත දැක්ම තිබ්බේ නැත්තම් පින්වතුනි, ಜಾති ආගම් ભેදයක් නැහැ, මිනිස්සු අසරණ වෙනවා. ධන නිර්ධන ભેදයක් නැහැ, මිනිස්සු අසරණ වෙනවා. දුප්පත් පොහොසත් ભેද, ඊළඟට උගත් නුගත් ભેද ඒවට නැහැ. මිනිස්සු හරිය අසරණ වෙනවා. ඒ තමන්ගේ සමීපේ තියෙන වස්තු සම්භාර ඇස්පනා පිට නැතුව යන දවසක් උරුමයි අපට. ඊළඟට අපි ආදරය කරන අය, දැන් ආදරය කියලා ගත්තාම අපේ ජීවිතේ ගත කරද්දී අපිට ගොඩාක් සුවය ඇති කරන එක නේද ආදරේ. ආදරය කියලා කියන්නේ සුවය ඇති කරන එක. දරු පැටවුන්ට දෙමව්පියෝ ආදරේ, එතන හරි සුන්දරත්වයක් තියෙනවා. ඊළඟට පෙම්වතුන් පෙම්වතියන්ට, පෙම්වතියන් පෙම්වතුන්ට ආදරේ, බිරිඳ ස්වාමියාට ආදරේ. ඒ ආදරය තුල තියෙනවා සුවයක්. මේ මිනිස්සු ඒ තුල යම් සැප සොම්නසක් විඳිනවානේ. සැප සොම්නස විඳගෙන ඉන්නකොට එක පාර වෙන් වෙන්න උනාම ආදරය කරන කෙනා වෙන්වීමෙන්, ආදරය කරන දේ වෙන්වීමෙන්
අපිට ආදරය අහිමි වීමේ දුක තදේට එනවා. තදේට එනවා. ඇතැමු විකල් වෙනවා. දරා ගන්න බැරුව යනවා. පපුවේ අත් ගහගෙන අඬන්න පටන් ගන්නවා. එතකොට මේක විසඳා ගන්න තියෙන්නේ මේ ජීවන සංසිද්ධිය ගැන වැටහීමක් ඇති කර ගැනීමයි. ඉතින් අද අපි ඉගෙන ගන්න ජාතක පුවත ආන් මේ වගේ අපේ ජීවිතයට බොහෝම වටිනා ජීවිතාර්ථයක් උපදවා දෙන එකක්. අද දේශනාවට දායකත්ව දරනු ලබන්නේ මේට වර්ෂයකට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුනා වූ දොඩම්පහළගේ චාන්දනී පෙරේරා ආදරණීය මෑණියන්ට ඒ වගේම 2017 අගෝස්තු මාසේ 15 වෙනි දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් WK ප්‍රේමසිරි ආදරණීය පියාණන්ට පරලෝ ජීවිතයට සංග්‍රහා පිණිස පින්පෙත් අනුමෝදනා කරන අදහසින් පින්වත් දූ දරුවන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා තමයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. බලන්න ආදරය කරන අය වෙන් වෙනවා. ආදරය කරන අය දුරස් වෙනවා. ආදරය කරන අය වියෝ වෙනවා. යලි දකින්න බැරුව යනවා. අහිමි වීම. අහිමි වීම කියන එක මේ ජීවිතේ කොච්චර තියෙනවද? වෙන් වෙලා යනවා කියන එක මේ ජීවිතේ කොච්චර තියෙනවද? කොයි දිසාවේ බැරි බැලුවත් අහිමි වීමම තිබේ. කොයි තරාතිරන් වලට එබී බැලුවත් අහිමි වීම තිබේ. කොයි ಜಾති වලට එබී බැලුවත් අහිමි වීම තිබේ. ඕනෑම සත්ව වර්ගයකට හැරී බලනකොටත් අහිමි වීමම තිබේ. අහිමි වීම. අහිමි වීම කියන එක නුවණින් වටහා ගන්න ලැබෙන්නේ පින්වතුනේ සත්පුරුෂ නුවණැත්තු ඇසුරු කරන්ට ලැබිච්චාමයි. නැත්තම් අහිමි වීම තේරෙන්නේ. අහිමි වීම ඉස්සරහා අපි අඬලා තියෙනවා ඇඬිල්ලක් මේ සංසාරේ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා භික්ෂුන් වහන්සේලාට මහණෙනි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව සංසාරය ගැන ඔබට මොකක්ද හිතෙන්නේ? මහණෙනි මේ අති දීර්ඝ සංසාර ගමනේ ඔබට මව් අහිමි වුණා. අම්මා අහිමි වෙද්දී ඔබ අඬද්දී ඔබේ ඇස් වලින් ගලාගෙන ගිය කඳුළුද වැඩි ඇත්තේ මහණෙනි? එහෙම නැත්නම් මේ මහා සාගරයේ ජලයේද වැඩි ඇත්තේ? අර භික්ෂුන් වහන්සේලා හොඳ යෝනිසෝ මනසිකාරයක් තිබ්බ භික්ෂුන්. ඒ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සසර ගමන ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව නම් ස්වාමීනි අඬපු කඳුළුම වැඩි ඇති. අම්මාගේ වියෝවෙන් ඇස් වලින් ගලාගෙන ගිය කඳුළුම වැඩි ඇති. මහා සාගරයේ ඉච්චර වතුර නැතුව ඇති ස්වාමීනි. සාදු සාදු පින්වත් මහණෙනි. මහණෙනි ඔබ දරාගෙන ඉන්න හැටි බොහෝම වටිනවා. මේ අති දීර්ඝ සංසාර ගමනේ සතර මහා සමුද්‍රයේ ජලය පරදන තරම් මහණෙනි ඔබ අම්මා නිසා හැඬුවා. ආදරය කරන අම්මා අහිමි වෙනකොට අපි එච්චර අඬලා තාම අපි අඬන්න සූදානමින් ඉන්නවා. තාමත් අඬමින් ඉන්නවා. සංසාර ගමන එනකොට ආදරය කරන තාත්තා නිසා අපි සතර මහා සමුද්‍රයේ ජලයට වඩා අඬලා. ආදරය කරන බිරිඳවරු නිසා සතර මහා සමුද්‍රයේ ජලයට වඩා අඬලා. ආදරය කරන ස්වාමිවරු නිසා සතර මහා සමුද්‍රයේ ජලයට වඩා අඬලා. ආදරය කරන දරුවෝ නිසා සතර මහා සමුද්‍රයේ ජලයට වඩා අඬලා. එච්චර අඬලා. මේ ඇඬිල්ල සුළුපට එකක් නෙමෙයි. බුදු කෙනෙකුගේ සද්ධර්මය කියලා කියන්නේ පින්වතුනි ගෙවාගෙන ආපු දීර්ඝ සංසාර ගමනක සසර කතන්දරේ එක මොහොතකින් වෙනස් කරන්න පුළුවන් එකක්. එච්චර අනුභවයි ධර්මය. එච්චර අනුභවයි. සංසාර ගමනක ඇඬු කඳුළු එක මොහොතින් වියලවන්න පුළුවන් බුදු කෙනෙක්ගේ සද්ධර්මයට. සංසාර ගමනක හෙළපු රුධිරය එක මොහොතකින් නවත්තන්න පුළුවන් බුදු කෙනෙක්ගේ සද්ධර්මයට. සංසාර ගමනක ගෙවාගෙන ආපු මහා දුක්ඛන්දරාව එක මොහොතකින් නවත්තන්න පුළුවන් බුදු කෙනෙක්ගේ සද්ධර්මයට. ඒට හේතුව කුමක්ද? බුදුරජුන්ගේ සද්ධර්මය වනාහි ප්‍රඥාව උපදවන දෙයයි. බුදුරජුන්ගේ ධර්මය කියලා කියන්නේ ප්‍රඥාව උපදවන දේ. බුදුරජුන්ගේ ධර්මයෙන් ප්‍රඥාව උපදිනවා. ප්‍රඥාවෙන් දුක වියලවනවා. ප්‍රඥාවෙන් දුක වියලවනවා.
ඉතින් ඒ නිසා බුදු කෙනෙක්ගේ සද්ධර්මයේ අපට මේ විදිහට සවම්පත් වලින් අහන්න ලැබීම මහා භාග්‍යයක්. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහොම වටින ජාතක පුවතක් දේශනා කළා. සෙවන්නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී. ඒක උනේ මෙහෙම. භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉද්දී එහි හිටියා එක්තරා මහලු තෙර නමක්. ওই තෙරුන් වහන්සේ බොහොම පුංචි වයසේ ළමයෙක්ව මහාන කරගත්තා. දැන් මේ භික්ෂුන් වහන්සේට උපස්ථායකෙක් විදිහට ඉන්නවා සාමණේර නමක් ඊටාම චූටි. මේ සාමණේර නම හරි ගුණගරුකයි. මේ සාමණේර නම තමන්ගේ වැඩිහිමහල් ගුරුදේවයන්ට හරි ආදරෙයි. නිතර ගුරුදේවයන්ට වතපිළිවෙත කරනවා, ගුරුදේවයන් වහන්සේගේ බේත් හේත් ටික හදලා දෙනවා, ගුරුදේවයන් වහන්සේගේ මේ කකුල් එහෙම ඉදිමිනකොට පාවල තෙල් ගල්වනවා, ගුරුදේවයන් වහන්සේට මේ හාන්සි වෙලා සැතපීලා ඉන්නකොට නිින්ද යනකම් පවන් සලනවා. ඉතින් ගොඩාක් ආදරය කළා මේ පොඩි නම ගුරුදේවයන් වහන්සේට. තමන්ගේ පොඩි නම ගුරුදේවයන් වහන්සේට ආදරය කරනකොට ඒ මහලු ගුරුදේවයන්, ඒ ගුරුවරයා මහලු තෙර නම තමන්ගේ ශිෂ්‍ය නමට පුතෙකුට වගේ ගොඩාක් ආදරය කළා. ඉතින් හැමතිස්සෙම ඒ මහලු තෙර නමට පොඩි නම පේන්න නැතුව බෑ. ඇහැරිච්ච ගමන් හොයනවා කෝ පොඩි නම කියලා. එතකොට පොඩි නම ළඟට එනවා. ඇවිල්ලා ඉතින් ගුරුදේවයන් වහන්සේත් එක්කම වාසය කළා. ඔහොම ආදරෙන් බැඳී ඉද්දී නොහිතු එකක් වුණා. පොඩි නම හදිසියෙම ගිලන් වුණා. අනේ ගිලන් වෙච්ච ගමන් මේ මහලු තෙර නම කලබල වෙලා වෛද්‍යවරු ගෙන්නලා බේත් හේත් කළා. නමුත් බේත් හේත් ඇහුවේ නැහැ. හදිසියෙම මේ පොඩි නම කාලක්‍රියා කළා, අපවත් වුණා. තමන්ට ඉතාම ආදරෙන් අපෝපස්ථාන කරපු පොඩි නම හදිසියෙම අපවත් වුණා කියලා මේ මහලු තෙර නමට දරා ගන්න බැරි ශෝකයක් උපන්නේ. ඒ මහලු තෙර නම ඒ කාලේ ওই සෙවන්නුවර කුටියක් ගාන යනවා කියනවා. කුටියකට ගිහිල්ලා ඕන්න වාඩි වෙනවා. වාඩි වෙලා ඒ කුටියේ ඉන්න භික්ෂුවට කතා කරනවා, "නේ බලන්න මට වෙච්ච එක. මගේ දරු පැටියා වගේ හිටපු මගේ පොඩි නම මට නැතුව ගියානේ අයියෝ" කියලා අඬනවා. එතකොට මේ මහලු තෙර නමගේ විලාපය ඒ කාලේ ওই සෙවන්නුවර හරියට ඇහිලා තියෙනවා. කුටියෙන් කුටියට විලාප නගනග මේ මහලු තෙර නම තනිකම බාවා ගන්න බැරුව අඬා යන්න පටන් ගත්තා. එතකොට ඉතින් භික්ෂුන් වහන්සේලාට හරි අනුකම්පාවයි, හරි වේදනයි හිතට. මොනවා කරන්නද? වියෝ දුක කියන එක පින්වතුනේ විඳින්න සූදානමින් ඉන්න ඕන. වියෝ දුක කියන එක විඳින්න ලැහැත් වෙලා ඉන්න ඕන. ඇයි හේතුව? වෙන් වෙනවා අපි. පින්වතුන්ලා අපි කවුරුත් සදාකාලික නේ. මේ අපි පින්වතුන්ලාට මේ කාලේ බණ කීක ඉන්නවා. පින්වතුන් හිතන්න අවුරුදු 50ක් යනකොට තව අවුරුදු 50කින් අපි ජීවත් වෙලා හිටියත් හොඳටම මහලුයි. කතා කරගන්න බැරි තරම්, වචන ගොත ගැහෙන තරම් අපි නාකි වෙලා ඉඳී. මේ කටවල වල දත් නැතුව තියෙයි. අපි නාකි වෙලා. තව අවුරුදු 80ක් යනකොට අපි මැරිලා. කවුරුත් නැහැ අපි. සමහරලාට මේ තැන්වල තියෙන මේ බිල්ඩින් වෙනස් වෙලා තියෙයි. මේ තැන්වල වෙන අයෝ එක්ක පදිංචි වෙලා ඉඳී. මොනවා වෙන්න බැරිද? ඉතින් ඒ නිසා වියෝවීම කියන එකට අපි සූදානම් වෙලා ඉන්න ඕන. අහිමිවීම කියන එකට අපි සූදානම් වෙලා ඉන්න ඕන. මිනිස්සෙක් බුද්ධිමත් නම් ඒ මිනිසයා කල්ැතුව මේකට සූදානම් වෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සු හරි හම්බ කරගන්න ධනය ගැන ඔහොම හිතන්නේ නැද්ද? බැංකු පොත්වල දමා මේ එකතු කරන්නේ ඇයි? අනාගතයක් ගැන හිතලානේ. මිනිස්සු බැංකු පොත්වල ධනෙ සැම්පත් කරනවනේ. තැම්පත් කරලා ඒ ධනෙ එකතු කරනව නේද? ඇයි මේ එකතු කරන්නේ? අනාගතේ Tamanට කරදර වෙන්න පුළුවන්. දරුවන්ට කරදර වෙන්න පුළුවන්. Tamanට හදිසියෙ උමනා වෙන්න පුළුවන්. බඩු ගණන් යන්න පුළුවන්. එතකොට මේ මිනිස්යාට යමක් කමක් වැඩිපුර තියෙනවා නම් ඒක වටිනවා. එතකොට මේ මිනිස්යා කලින් හිතනවද නැද්ද? කලින් හිතනවා. ඊළඟට මිනිස්සු රක්ෂණ දාගන්නේ නැද්ද? වාහනයක් ගත්ත ගමන් අනිවාර්යෙන් රක්ෂණය කරගන්නවා. ඇයි කියන්න බෑ. Tamanගෙන් හැප්පෙන්න පුළුවන්, එක්ක කවුරු හරිලා හප්පන්න පුළුවන්.
මිනිස්සු ජීවිත රක්ෂණ ගන්නෙද? ඇයි රක්ෂණ ගන්නේ? ඒ රක්ෂණي අරගත්තාම එයාට අදහසක් තියෙනවා මට යම් කලක උපද්‍රවයක් වුණත් රැකවරණයක් තියෙනවා කියලා. මේ රක්ෂණي අරගන්නවා කියන එකෙන් මිනිසෙකුගේ මුලාව නැති වෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ කියන්නේ මුලාව නැති කරගන්න හිතන්න කියලා. අපිට දකින්න ලැබුණා පාරේ බෝඩ් ගහලා තිනවා රක්ෂණ සමාගම් වලින්. මේ රක්ෂණ සමාගම් වලින් ගහලා තියෙන එකේ තියෙන ඔබට හදිසියේ රෝගාබාධයක් එන්න පුළුවන්. බොහොම භයානක ලෙඩක් ඔබේ ශරීරයේ ස්පර්ශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට වෙන මොන හරි උපද්‍රව වෙන්න පුළුවන්. මග තොටේදී අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඉක්මනට දාගන්න ඔබට රක්ෂණයක්. මට මතකයි ඒකේ යටින් දාලා තියෙනවා සනීපයි කියලා. රක්ෂණي දාගත්තා. ඉතින් ඒ නිසා මේ වගේ මුලාවට යන ලෝකයක් අස්සේ තමයි වින්ගතුනේ අපිට බුදු කෙනෙකුගේ ධර්මයක් නුවණින් දකින්න තියෙන්නේ. ඒ නිසා අහිමි වීමට පූර්ව සූදානමක් ඇති කරගන්න. ඒ පූර්ව සූදානම කා උදෙසාද? තමා උදෙසා. වෙන් වී යාමට පූර්ව සූදානමක් ඇති කරගන්න කා උදෙසාද? තමා උදෙසා. අහිමි වීම දරාගත හැකි හිතක් ඇති කරගන්න කා උදෙසාද? තමා උදෙසා. පින්වතුනි අපිට මේ හැම දෙයකටම ඔරොත්තු දෙන්න වෙන්නේ තනියම. අපිට ඒක මතක තියෙන්න ඕන. අපි මේ එකට ගොන්නක් එක්ක ඉද්දි අපිට අමතකයි අපි තනි කෙනෙක් කියලා. මතක තිබිය යුතුම දේම තමයි මං තනි කෙනෙක්. තනි කෙනෙක් විදිහට මේ එන ව්‍යසන වලට ඔරොත්තු දෙන්න නම් ඔබ තනියෙන් හිතලා තියෙන්න ඕන. ඉතින් අද ධර්මයේ මා හිතන්නේ ගොඩාක් ඔබට උපකාරී වෙයි ඒ උදෙසා. අර භික්ෂුන් වහන්සේට මේක කරගන්න බැරුව ගියානේ. දැන් මේ භික්ෂුන් වහන්සේ අඬනවා. ධම්සභා මණ්ඩපේ රැස් වෙච්ච භික්ෂුන් වහන්සේලා හරි වේදනාවෙන් කරලා බලන්ට ආයස්මතුණි අර මහලු භික්ෂුව. අපි කවුරුත් මැරෙන වගේ යාන්තමකටවත් දන්නේ නෑ වගේනේ කටයුතු කරන්නේ. ආයස්මතුණි පොඩ්ඩක්වත් මරණ සතිය ගැන අදහසක් ඇතුව ඉඳලා නෑ වගේ. තමන් මැරෙනවා. තමන්ට මරණෙත් එක්ක හැමදේම අහිමි වෙලා යනවා. ඊළඟට මේ තමන් වටේ ඉන්න අයත් මැරෙනවා. ඒ අය මරණයෙන් අපෙන් වෙන් වෙනවා. මෙහෙම හිතලා නෑ වගේ ආයස්මතුනේ. ඇයි මෙච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැත්තේ? පොඩි නම ලෙඩ වුණා. පොඩි නමට බේත හේත කළා. කරන්න පුළුවන් උපරිමයෙන් වැඩ කළා. අනේ ඒත් ඒ පොඩි නම මැරිලා යන්න ගියා. මොනවා කරන්නද කියලා හිත හදාගන්න තරම් ඇයි ආයස්මතුනේ තේරුමක් නැත්තේ කියලා. ඉතින් භික්ෂුන් ඉතින් මේ ගැන කොහොම කතා වෙ හිටියා. අපි උනක් කතා වෙන්නේ නැද්ද මොනවා හරි ඔය වගේ එකක් වුණාම. ඉතින් එහෙම කතා වෙමින් හිටියා. හැබැයි මේකේ තේරුම් ගන්න කතා වීම කියලා කියන්නේ වෙනම එකක්. මුහුණ දීම කියලා කියන්නේ වෙනම එකක්. සාමාන්‍යයෙන් කෙනෙක් මිය පරලෝ ගිහිල්ලා අපි හිතමු තව කෙනෙක් අඬනවා කියලා. අපිට ළඟට ගිහිල්ලා කියන්න පුළුවන් ඕක තමයි ජීවිතේ හැටි, හිත හදාගන්න ඔය වෙන් වෙලා යනවා, ඕක තමයි ලෝකේ. අපිට කියන්න පුළුවන්. අපින්ම කෙනෙක් වෙන් වෙලා යන්න ඕන. ආන් එදාට තමයි දැනෙන්නේ මේකට කියන්නේ මුහුණ දීම කියලා. තව කෙනෙක් ලෙඩ වෙලා ඉන්නකොට අපි හිතමු කැන්සර් එකක් හැදිලා ඉන්නවා කියලා. කැන්සර් එක හැදිලා ඉන්න කෙනා ළඟට අපිට ගිහින් කියන්න පුළුවන් ඕක තමයි ජීවිතේ ලෙඩ වෙනවා හැටි. ඒ නිසා හිත ශක්තිමත් කරගන්න අපිට කියන්න පුළුවන්. හැබැයි අපිටම කැන්සර් එකක් හැදිච්ච දවසටයි අපිට මුහුණ දෙන්න තියෙන්නේ. මේකේ කතා කිරීම කියන්නේ පිංගුතුනේ වෙනම එකක්. මුහුණ දීම කියලා කියන්නේ වෙනම එකක්. දක්ෂ වෙන්න ඕනේ කතාවට නම් නෙවෙයි. දක්ෂ වෙන්න ඕනේ මුහුණ දීමටයි. මුහුණ දීමට දක්ෂ වෙන්නේ කොහොමද පිංගුතුනේ? මුහුණ දීමට දක්ෂ වෙන්න නම් යෝනිසෝ මනසිකාර කරලා තියෙන්න ඕන. මං වයසට යන කෙනෙක් කියලා හිතලා තියෙන්න ඕන කෝටි වාරයක්. හිතුවේ නැත්තම් Taman නාකි වෙනකොට දරා ගන්න බෑ. මං ලෙඩ වෙන කෙනෙක් කියලා ගොඩාක් හිතලා තියෙන්න ඕන. දහස් වාර ලක්ෂ වාර හිතලා තියෙන්න ඕන. නැත්තම් Taman ලෙඩ වෙද්දී මේ ලෙඩ වෙන කයට දැනෙන වේදනා අපිට ඔරොත්තු දෙන්නේ. මම මැරෙන කෙනෙක් කියලා අපි අපේ ජීවිත කාලේ ගොඩාක් හිතලා තියෙන්න ඕන. නැත්තම් මරණය ඉස්සරහා ශක්තිමත් වෙන්න බෑ. මම ප්‍රියායගෙන් වෙන්වීම උරුම කරගෙන ඉන්න කෙනෙක් කියලා අපි නිතර හිතලා තියෙන්න ඕන. නැත්තම් පිංගුතුනේ ප්‍රියාය වෙන් වෙලා යනකොට දරා ගන්න බෑ අපිට. දරා ගන්න බෑ.
ඊළඟට මට අප්‍රිය අමනාප දේවල් එක්ක එකතු වෙන්න වෙනවා කියන එක නිතර හිතලා තියන්න. මොකද මේ ලෝකේ සිද්ධ වෙන නොයෙක් ව්‍යසන බලද්දී අපිට අප්‍රිය අමනාප දේවල් වලට මුහුණ දෙන්න ගොඩක් තියෙනවා. ඒක හිතලා තිබ්බේ නැත්තම් පින්වතුනි මේ ප්‍රශ්නේ එනකොට අපිට මුහුණ දෙන්න නම් බැරුව යනවා. ඒක පින්වතුන්ලට සාධාරණයි, මටත් සාධාරණයි. මම උනත් මේවා හිතුවේ නැත්තම් මාත් අසරණ වෙනවා. පින්වතුන්ලා වුණත් ඒක හිතුවේ නැත්තම් පින්වතුන්ලාත් අසරණ වෙනවා. මේ ධර්මයේ කියලා කියන්නේ අපිට පෞද්ගලිකව පුරුදු කරගන්න තියෙන එක. දහම් කතාවක් කරන්න ලද අවස්ථාවේදී අපි කරන්නේ අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙහිම වදාලා කියලා සිහි කරන එක. සිහි කරන මාහටත් අසනා පින්වතුන්ලාටත් හැම දිනාට කරන්න තියෙන එකක්. කරන්න තියෙන එකම දෙයක්. ඒ දේ කරොත් රැකවරණයක් අපිට තියෙයි. ඒ දේ නොකළොත් Tamanට රැකවරණේ නෑ කියලා තේරෙන්නේ ප්‍රශ්නේ ආපු වෙලාවට. එතකොට ප්‍රමාදයි. ඉතින් ඒ නිසා නිතර හිතන්න පටන් ගන්න. නිතර හිතන්න පටන් ගන්න. මේක හරියට මේ ධර්මයේ කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ ධර්මයට වදාලා හරි ලස්සන වචනයක්. කෙලෙස් කපන කඩුව කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට කියනවා කෙලෙස් කපා දමන කඩුව. මේ කෙලෙස් කපන කඩුවෙන් දුක්ගිනි සැනකින් කැපුවේකි. මේ කෙලෙස් කපන කඩුවෙන් ජීවිතයක් ඇතුලේ තියෙන සෝතැවුල් සැනකින් කැපුවේකි. හැබැයි හරඹේ දැනගන්න ඕන. හරඹේ දන්නේ නැත්නම් එයා ළඟ කඩුව තිබ්බාට පළක් නැහැ. ඔබ හිතන්නේ කෙනෙක් ළඟ කඩුවක් තියෙනවා කියලා? කඩුව මිනිස්සයා ළඟ තිබ්බාට ඒ මිනිස්සයා කඩුවෙන් ශිල්ප දක්වන්න දන්නේ නැහැ. ඇයි ශිල්ප දක්වන්න දන්නේ නැත්තේ? කඩුව පාවිච්චි කරලා නැහැ. කඩුව බොහෝ කලක් පාවිච්චි කරපු කෙනාට කඩුවෙන් යොද වදින්න වෙනකොට එයාට ඒ කඩුව අතට හුරුයි. එයා කඩුව ගත්ත ගමන් වේගෙන් හරඹේ දක්වනවා. එයාට පුළුවන් සතුරු පරද්දන්න. අපි හිතමු කඩුව ගේ මුල්ලේ තියලා තිබ්බ මිනිස්සෙකුට ප්‍රශ්න එනවා. කඩුව අල්ලන පැත්තවත් හිතා ගන්න බැරුව යනවා. ඒ වගේ මේ ධර්මයේ දැනගත්තාට පස්සේ දැනගත් පමණින් ඒකෙන් ඵල ප්‍රයෝජන නැහැ. විමසන්න ඕන. විමසීමෙන්මයි ඵලය උපදින්නේ. විමසීමෙන්මයි. ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ සුතා අහන්ට තථා දරාගන්ට වචසා ಪರಿචිතා දරාගත් එක වචනින් යලි කියන්ට මනසානුපෙක්කිතා කීපයක නුවණින් මෙනෙහි කරන්ට දිට්ඨිය සුප්පටි විද්දා තමන්ගේ ජීවිත දැක්ම ඒ ධර්මයට අනුව හදාගන්න. මේක තමයි පිහිට. දැන් මේ භික්ෂුන් වහන්සේට මේක කරගන්න බැරි වීම නිසා සෙවන් නුවර ජේතවනාරාමයේ ඇතුලේ බෙරිහන් දිදී අඬන්න පටන් ගත්තා. දෙවුරන් වෙහෙරේ කතාවේ මේ භික්ෂුන් වහන්සේලා මේක කතා වෙවි ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ එහි වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි නුඹලා මොකක්ද කතා කරමින් සිටියේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර මහලු උන්වහන්සේගේ ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ හදිසියෙම අපවත් වුණානේ. ස්වාමීනි ඔය විඩින් විඩේ බෙරිහන් දෙනවා ඇහෙන්නේ ඒ තේරුන් වහන්සේ. දුක වාව ගන්න බෑ උන්වහන්සේට. හරි වේදනාවෙන් ස්වාමීනි අපි ඔය ගැන කතා වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය මහලු භික්ෂුව ඔය පොඩි නමගේ මරණය නිසා හඬා වැළපුණේ දැන් විතරක් නෙමෙයි. ඔయిత කලින් ආත්මෙත් ඔය විදිහටම අඬා වැටුණා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ අතීත ප්‍රවෘත්තිය දේශනා කළා. දැන් බලන්න පින්වතුනි එතකොට අතීතෙත් අඬලා දැමුත් අඬනවා. ඒ මහලු තෙරුන් වහන්සේගේ අපේ වෙනසක් නෑ. අපිත් තාම අඬනවා. අපි දන්නේ නැත්තේ අතීතයේ අඬපු ඇඬිල්ල විතරයි. ඒ ගැන මූලික බුද්ධ භාසිතය පිළිගන්නවා නම් කෙනෙකුට මහසයුරේ ජලය පරදවා ඇඬුවා කියන එක එයාට එයාගේ විශ්වාසයට අරගන්න පුළුවන්. අපි හැමදෙනාම පෞද්ගලිකව අඬලා තියෙනවා ඒ ඇඬිල්ල. හිතන්න අම්මා නිසා විතරක් සතර මහා සමුද්‍රයේ වතුරට වඩා අඬලා. තාත්තා හින්දා විතරක් තවත් සතර මහා සමුද්‍රයක වතුර පුරවන්ට අඬලා. එහෙමයි මේ සංසාරේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ලස්සන ජාතක කතාව. මේ ජාතක කතාවේ නම පින්වතුනි සෝමදත්ත ජාතකය. ගොඩාක් ඉස්සර කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය විචාරමින් හිටියා.
ඔය කාලේ මහා බෝධිසත්වයෝ මනුස්ස ලෝකේ නොවේ උපන්නේ. මහා බෝධිසත්වයෝ හිටියේ තව්තිසාවේ. තව්තිසාවේ දෙවියන්ට රජු වූ සක්‍රදේව රජාන තනතුර ලබලයි බෝධිසත්වයෝ වාසය කළේ. ඒ කාලේ කසී රටේ එක්තරා ධනවත් බ්‍රාහ්මණයෙක් ගිහි ජීවිතේ කංකටොළු වැඩි කියලා දැකලා ගිහි ජීවිතය අත්හැරියා. තමන්ට හිටිය ආදර බිරිඳක් අත්හැරියා. තමන්ට උන්නු දරුවෝ අත්හැරියා. තිබුණ යාන වාහන අත්හැරියා. වතු පිටි ආදී තිබුණ අත්හැරියා. ඔක්කොම අත්හැරලා හිමාල වනයේට ගිහිල්ලා ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. දැන් පිණ්ඩපාතේ කරගෙන ලැබිච්ච භෝජනයකින් ඊළඟට ওই ගස් මුල් යට ආදී වැටිච්ච දෙයකින් මේ භික්ෂුව මේ ඍෂිවරයා යැපෙනවා. ඉතින් වනගත කුටි සෙනසුනක පොඩිවට මේ ඍෂිවරයා වාසය කළා. දවසක් පළවැල හොයාගෙන වනයේට යනකොට මේ ඍෂිවරයාට දකින්න ලැබුණා බොහෝම අසරණ වෙලා වකුටු වෙලා ඉන්නවා ගහක් මුල පුංචි අත්පැටවෙක්. අර මේ දිගට ලොම් පිරිච්චි පිඟුතුන් දැකලා ඇති. මේ අලි පැටව ලොම් පිරිච්චි ඇත්පැටවෙක් මේ ඍෂිවරයා දැකලා බයට වකුටු වෙලා එයා ඉන්නවා. මේ ඍෂිවරයාට මේ ඇත්පැටවාව දැක්ක ගමන් ආදරයක් හිතුණා. මේ ඍෂිවරයා කතා කළා පුතේ එන්න ළඟට කිව්වා. ඍෂිවරයා කතා කරපු ඒ ලීලාවට ඇත්පැටියට හිතුණා අනතුරක් නැහැ කියලා. මේ ඇත්පැටිය නැගිටලා අර චූටි කම්පෙති දෙක විදහලා හොඬෙත් උස්සගෙන ඍෂිවරයා ළඟට ආවා. ඍෂිවරයාට හරි ආස හිතුණා මේ ඇත්පැටිය දැකලා. ඉතින් ඔළුව අත ගාලා හුරතල් කරලා ඇත්පැටවාව එකතු කරගෙන ගියා තමන්ගේ ආශ්‍රමයට. දැන් තමන්ගේ පුංචි කුටියේ එහා පැත්තේ ඇත්පැටියක් හැදෙනවා. ඇත්පැටියට නමක් දාන්න එපැයි. මොකද්ද දාපු නම? සෝමදත්ත. ඒ ඇත්පැටියට දීපු නම තමයි සෝමදත්ත. දැන් පුංචි කාලේ ඉඳලා මේ ඍෂිවරයා කතා කරනවා මේ ඇත්පැටියට සෝමදත්ත කියලා. දැන් එතා දන්නවා සෝමදත්ත තමයි තමුන්ගේ නම. කාලේ ගත වුණා. කාලේ ගෙතර වෙලා සාමාන්‍යයෙන් ඔය ඇත්පැටවා අර චූටි දල ඇවිල්ලා තරුණ වයසට එන්නේ. ඒ තරුණ වයසට එනකොට මෙයා සාමාන්‍යයෙන් සුවිශාල ශරීරයක් තිබුණා. නමුත් මේ ඇත්පැටියා දවසක් ආසා කරන මේ පළ වගේක් ආහාර වගේක් වැඩිපුර ලැබිලා මේක වැඩිපුර කෑවා. කාලා අජීර්ණයක් හටගත්තා. අජීර්ණය ඇති වෙලා මූ එහෙම ඇදගෙන වැටුණා මේ ඍෂිවරයා වාසය කරන ආශ්‍රමේ සක්මනේ. සක්මනක් තිබුණා පොඩිවට ඒ සක්මනේ ඇදගෙන වැටුණා. මේ වෙලාවේ ඍෂිවරයා පළවැල හොයාගෙන ඉන්න වනයේට ගිහිල්ලා. ඒ වනාන්තරයට ගියපු වෙලාවේ තමයි සෝමදත්ත ලෙඩ වුණේ. සෝමදත්තට බලන්න කවුරුත් හිටියේ නේ. සෝමදත්ත එහෙම්ම සක්මනේ මැරුණා. ඍෂිවරයා ටික ඈතට වනයේට ගියපු නිසා එන්න පරක් වුණා. දැන් එනකොට සාමාන්‍යයෙන් පුරුද්දක් තිබිලා තියෙනවා. ওই පුංචි ළමයි එහෙම ගෙවල් වල ඉන්නකොට දෙමව්පියන්ට පුරුදු තියෙනවනේ නේ. දැන් මට මතකයි අපි පුංචි සන්දියේ අපේ තාත්තා කවදාවත් මොන හරි කඩචෝරුවක් නැතුව ගෙදර ඉන්නේ. බැරි වෙලා හරි අරගෙන ආවේ නැත්තම් අපිත් ඉතින් කෑ ගහලා අඬනවා අද ගෙනාවේ නැතිය කියලා. එතකොට හැම අම්මා තාත්තා කෙනෙකුටම මං හිතනවා ඔය අත්දැකීම ඇති. දරු පැටව ඉන්නකොට මොනවා හරි අරන් එනවා. ඒ අරගෙන ඇවිල්ලා කතා කරනවා කෝ පුතේ එන්ට් මේන්න තාත්තේ මේවා ගෙනාවා. එහෙම කියනවනේ. ඔය වගේ මේ සෝමදත්ත ගැන අර ඍෂිවරයාට තිබුණේ පුතෙක් කියන හැඟීම. බලන්න පින්වතුනි මේ ජීවිතවල ස්වභාවය අර මහා ධනවත් සිටු මන්දිර අත්හැරලා බිරිඳ අත්හැරලා මනුස්ස දරුවෝ අත්හැරලා ඇවිල්ලා මේ ඍෂිවරයා අහු වුණානේ අර ඇත්පැටියට. හිත බැඳෙන්නේ එහෙමයි. හිත බැඳෙන්නේ එහෙමයි. සංසාරය කියන්නේ එහෙම එකක්. සංසාරය කියන එකේ මේ අතාරිනවා කියලා අතාරිනවා. අතාරිනවා කියලා අල්ල ගන්නවා එකක්. අර අතාරපෙකට වඩා තදට. එහෙමයි වෙන්නේ. දැන් මේ ජීවිතේ ගත්තත් ඒ මහලු තෙරුන් වහන්සේ Tamanට හිටපු දරුවෝ Tamanගේ ඉඩකඩම් ආදී අත්හැරලා මහාන වුණා. මහාන කරගත්ත ගෝලයට බැඳුණානේ. ඒක තමයි සංසාරේ.
ඇතැම් මිනිස්සෙක් හිතන්නේ නෑ තමන් බැඳෙන්නේ කොතෙන්ද කියලා. ඇතැම් මිනිස්සෙක් බැඳෙන්නේ තමන්ට දරුවෝ අරන් දීපු වස්ත්‍රයට. තමන්ට දරුවෙක් අරන් දෙනවා තාත්තේ අම්මේ මගේ මේ පළවෙනි පඩියෙන් මං තාත්තට මේක ගත්තේ. මගේ පළවෙනි පඩියෙන් මං අම්මට මේක ගත්තේ කියලා දරුවෝ දෙනවා ඇඳුමක්. එතකොට අම්මා තාත්තා මේක මේ හදවතින්ම වැළඳ ගන්නවනේ. මේක පුතාගේ පළවෙනි පඩියෙන් අරන් දීප එක. සමහරවිට හිත බැඳෙන්නේ එතන. පිංගුතුනේ භික්ෂුන් වහන්සේ නමක් පිංගුතුන් අහලා තියෙනවා භික්ෂුන් වහන්සේ නමක් සිවුරකට හිත බැඳිලා සිවුරේ කාව වෙලා උපන්නනේ. ආයේ බැඳෙන එක ගැන කවුරු කතාවද? තමුන්නේ සිවුරට බැඳිලා ඉඳලා ඒ සිවුරේ කාව වෙලා උපන්නනේ. ඉතින් ඒ නිසා හරි භයංකාරයි සංසාර ගමන. මේ සසර ගමනේ අහිමි වීම කියන එක නම් තේරුම් අරන් ඉන්නම ඕන. අහිමි වීම කියන ජීවන සංසිද්ධිය අපි තේරුම් අරන් හිටියොත් ලොකු ජයග්‍රහණයක් මේ ජීවිතේ. ලොකු ජයග්‍රහණයක්. අර ඍෂිවරයා ඉතින් වෙනදා පුරුද්දට මේ සෝමදත්ත කණ්ඩ ආස කරන විශේෂ පළවැලකුත් අරගෙන මගින් එන ගමන්ම පුතේ සෝමදත්ත කියලා කතා කළා. සාමාන්‍යයෙන් වෙනදට කතා කරාම මේ ඇත්පැටවා ඉදිරියට එනවා. දැන් අද නෑ. ඍෂිවරයාට හිතුණා මොකක් හරි සෝමදත්තට කරදරයක්වත්ද. ඉක්මනට දුවගෙන පැනගෙන තමන්ගේ ආශ්‍රමයට ආවා. අනේ ඇවිල්ලා බලනකොට සක්මනේ සෝමදත්ත වැටිලා ඉන්නවා. අර පතේ තිබුණු පළවැල ටික ඔක්කොම අතෑරුණා. සෝමදත්ත ළඟට දුවගෙන ගිහිල්ලා ඍෂිවරයා බැලුවා, හොඬේ ඔසවලා බැලුවා. ප්‍රාණී නිරුද්ධ වෙලා. දරා ගන්න බැරුව ගියා. අනේ දෙවියනේ ඇයි මෙහිම මේ විපතක් මගේ දරුවාට උනේ කියලා කෑ ගහලා අඬන්න පටන් ගත්තා මේ වනේ. මෙන්න මෙහෙම කිව්වා කියනවා. වෙනදා නම් ඈත ඉඳන් මං කතා කරනකොට දුර තියාම මගේ ළඟට එනවනේ මගේ පුතා. මොකද අද මට ඔයාව දකින්න නැත්තේ? උස මහත තියෙන සෝමදත්ත කොහිදානේ ඔයා මෙහෙම කියලා ඉතින් විලාපේ තියලා අඬන්න පටන් ගත්තා. මේ සෝමදත්තව නැතිවීමේ වියෝව දරා ගන්න බැරුව ඇත්පැටියාගේ ගෙල බදාගෙන ඒ ඍෂිවරයා අඬනවා. අයියෝ මයේ සෝමදත්ත පුතා නේද මේ ඉන්නේ මැරිලා? මාළුවා වැලක් සිඳුනා වාගේ නේද මේ ඉන්නේ වැටිලා? මේ ඉන්නේ යාම තමා අයියෝ බිම වැටිලා. සත්තකින්ම මගේ ඇත්පැටියා ගියා නේද මැරිලා? මෙහෙම කිය අඬන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මලගෙවල් වල ඇහෙන අඳෝනා මෙතන තිබුණා. මලගෙවල් වල ගියාට පස්සේ අපිට ඇහෙනවනේ අඳෝනා. ඒ අඳෝනා දිහා අපි කවදාවත් බලන්න හොඳ නෑ අයියෝ මේ මිනිසුන්ට ජීවිතය ගැන තේරෙන්නේ නැහැ නේ කියලා. ඒ අඳෝනාවලින් ඉගෙන ගන්න ඕන එක. මේක තමයි හදවතකට දැනෙන දේ. මේක මගේ හදවතට දැනෙන දවසට මම මීට වඩා ශක්තිමත් වෙන්න ඕනේ කියලා. තව කෙනෙකුගේ ඥාතියෙක් මිය පරලෝ යනකොට යාට පිංගුතුනේ දැනෙන්නේ ඇඟින් කෑල්ලක් යනවා වගේ. දරා ගන්න බෑ. ඒ දරා ගන්න බැරුව අඬන ස්වභාවය අපේ හිතවල තියෙනවා. අපිට ඒකට මුහුණ දෙන අවස්ථාව වෙනකන් තේරෙන්නේ. තව කෙනෙක් මිය පරලෝ ගිහිල්ලා ඥාතිය අඬනකොට අපි හොඳට දැස් ඇරලා, ඒ දැස කියලා මම අදහස් කරන්නේ නුවණැස ඇරලා අපි බලන්න ඕන. මගේ ජීවිතේටත් මේ උරුමය. මං මේ අවස්ථාවේදී කොහොමද මුහුණ දෙන්නේ? බුදුරජුන්ගේ ශ්‍රාවකයා කියලා කියන්නේ එහෙම ලෝකේ දිහා නුවණින් බලන කෙනෙක්. සාමාන්‍යයෙන් ඇස් දෙකෙන් බලන කෙනෙක් නෙවෙයි. බලන්න වයසට පළච්චි උදවිය දකින්නකොට සාමාන්‍ය ලෝකේ මිනිස්සයා ඒ වයසට ගියපු කෙනාව පිළිකුල් කරන්නේ නැද්ද? පිළිකුලයි. වයසට ගියපු මිනිස්සෙක් සාමාන්‍යයෙන් ලං වෙනවට අකමැති ගොඩක් අය. වයසට ගියපු අයට අතකින් අල්ලලා උදව් කරන්න අකමැති ගොඩක් අය. වයසට ගියපු කෙනාව පිළිකුල් කරනවා හරියට තමුන් නාකි වෙන්නේ වගේ. හැබැයි බුදුරජුන්ගේ ශ්‍රාවකයා වයසට ගියපු කෙනෙක් දකින්නකොට හිතනවා මාත් වයසට යනවා. වයසට යෑම මාහටත් උරුමයි. වයසට ගියාම මටත් මේ වගේම වෙනවා. දැන් අපි දකිනවා වයසට ගියපු ආච්චි අම්මලාගේ සීයලාගේ අර ඇඟිලි වක්කුටු වෙනවා. නියපොතු ගොඩාක් ඇඹරිලා කැත වෙනවා.
හැම වැහැරෙනවා. අපි ඒවත් දේවල් දකින්නවනේ. දකිද්දි බින්දුතුනේ තමන්ගේ අධ්‍යා බලලා හිතන්න. මගේ මේ අත්වලටත් මේකම වෙනවනේ. මගේ නියපොතු වලටත් මේකම වෙනවනේ. මගේ හැමටත් මේකම වෙනවනේ. ඒක තමයි නුවණ කියන්නේ. ඒක තමයි නුවණ කියන්නේ. නැතුව නානාවිද ප්‍රමේයන් දැනගෙන ඉන්නවා කියන එක නෙවෙයි නුවණ. නොයෙක් විෂයන් දැනගෙන ඉන්නවා කියන එක නෙවෙයි නුවණ. ගොඩාක් ලොකු භාෂා දැනුමක් තියෙනවා කියන එක නෙවෙයි නුවණ. නුවණ කියලා කියන්නේ ජීවිතය ගැන දන්න එක. ගොඩාක් දෙනෙකුට ඔය නුවණ කියන එක තේරුම් ගන්න නුවණක් නැහැ. ඉතින් ඒකයි. ඒ නිසා නුවණ කියන එක අපි හරියට තෝරගන්න ඕන. ඉතින් මේ ඇත්පැටියා නැති වෙච්චි දුකට මේ තාපසින් වහන්සේ අඬන ඇඬිල්ල මේ තාපසයා බොහොම ගුණවන්තව ජීවිතය ගත කරපු කෙනෙක්. ඒ නිසා මේ තාපසින් වහන්සේගේ ඇඬීම සක්දිවිඳුට දැනුණා. සක්දිවිඳු බලනවා අයියෝ මහා ධනයක් අත්හැරලා අඹදරුවෝ අත්හැරලා ආපු ඍෂිවරයෙක් පිරිසිදු තපසක් කරපු ඍෂිවරයෙක් දැන් මේ ඇත්පැටවෙක් නිසා අඬනවා. අනුකම්පා හිතුණා. අනුකම්පා හිතිච්චි ඒ සක්දිවිඳු මේ සක්දිවිඳු කවුද? අපේ බෝධිසත්වයෝනේ. බෝධිසත්වයන් වහන්සේ අහසේ පෙනී හිටියා මේ ඍෂිවරයාට දෙව් වේසින්ම දිව්‍යමය වේසින්ම පෙනී ඉඳලා බෝධිසත්වයෝ මෙන්න මෙහෙම කියනවා. ගේදොර අඹදරු වතු පිටි හැම කාමයේ අත්හල අනගාരിക දිවි ගෙවනා පැවිද්දෙකු හට හඬා වැටෙන විට මිය ගිය සතෙකු වැළඳගෙන නුසුදුසුමයි එය කරන්ට ඒ තවුසාහට කිව්වා ගේදොර අත්හැරලා ඍෂිවරයෙක් විදිහට අනගාരികව පැවිදිලා ඉන්න ඔබට මේ මිය ගියපු සතෙක්ව වැළඳගෙන අඬන එක නම් තාපසේ ගැළපෙන්නේ නැත කිව්වා. එතකොට මේ තාපසින් අහසේ හිස ඔසවලා බැලුවා. බලනකොට අහසේ ඉන්න සක්දිවිඳු දැකලා සක්දිවිඳුට කියනවා ඍෂිවරයා අනේ ශ්‍රක්‍ර දේව රාජනේ සත්තකින්ම බොහෝ කලක් එකට වසන්නට ගියොත් මිනිහා හා තිරිසනා හද මණ්ඩලයේ ඇල්ම බැල්ම ප්‍රේමය හට ගන්නවා. එහෙම අයට වෙන්නුනාම ඇති වෙනවා ශෝකය. ඒ අය හට ශෝක නොකට ඉන්න බෑ. සාමාන්‍යයෙන් සත්තුත් එක්ක ලෙන්ගතු වුණාම මිනිස්සෙකුට ගොඩාක් අමාරුයි ඒ වියෝ දුක දරන්න. බලන්න හොරතල් සත්තු. හොරතල් සත්තුන්ට අර ඒ සත්තුත් එක්ක මිනිස්සු ලෙන්ගතු වුණාම ඒ සතාට මිනිස්සයා ලොකු පිළිසරණක්. මොකද සතෙකුට ඒ සත්තු ලෝකේ පිළිසරණ නැහැනේ. අර මිනිස්සයාගේ ආදරය කියලා කියන්නේ ඒ සතාට පුදුම පිළිසරණක්. එතකොට ඒ සතා මේ මිනිස්සයාට පුදුම ලෙන්ගතුකම් පානවා. බලන්න ওই බල්ලෝ ඇති කරනකොට ඒ බල්ලා තමන්ගේ එක්කම නේද? ඊළඟට තව සත්තු ඉන්නවනේ. ඉතින් ඇති කරන සත්තු ගැන කියන්නේ කිව්වොත් එහෙම සෑහෙන හොරතල් සත්තු ඉන්නවනේ. ඒ සත්තු මේ මිනිස්සයාගේ හිතට තදින් බැඳෙනවා. හැබැයි හිතට තදින් බැඳෙන්නේ ඒ සතා මැරිච්ච ගමන් විතරයි දුක තියෙන්නේ. වැඩි කාලයක් ඒ දුක රඳින්නේ. මිනිස්සු බැඳුනහම ඒක හාත්පස වෙනස්. මිනිස්සු බැඳෙන එක වියෝ වෙන වෙලාවෙත් දුක තියෙනවා. අවුරුදු ගණන් ගිහිල්ලත් ඒ දුක ඒ විදිහටම තියෙනවා. ඒක තමයි මේ මනුස්ස సంతානයක තියෙන ස්වභාවය. ඉතින් මේ ඍෂිවරයා කියනවා මං බොහෝ සෙයින් මේ තිරිසනාත් එක්ක බැඳුණා. දැන් මගේ ඇල්ම බැල්ම ප්‍රේමය මගේ හිතේ සම්පූර්ණයෙන්ම හටගෙන. ඉතින් මෙහෙම කෙනෙක් වෙන් වුණාම ශෝකේ ඇති වෙනවා නෝයි. එහෙම අයත් ශෝක නොකර ඉන්න පුළුවන් කමක් නැහැ කිව්වා. එතකොට සක්දෙවිඳු මේ තාපසින් වහන්සේට සිහි උපද්ද ගන්නට ලස්සන ගාථා දෙකක් කිව්වා. මිය ගියාට පසුව යමෙක් ඒ ගැන හඬමින් වැළපී මාත් මැරෙනවා කියමින් තවකෙක් දුක් වේ නම් නුවණැත්තෝ කීවේ එය පළක් නැtei කියලයි. එනිසා තවස ඔබත් ඉඳින් හඬන්නට එපා. එතෙම මෙහෙම කියනවනේ. තමන් ආදරය කරන අය මැරුණාට පස්සේ කියනවා මාත් මැරෙනවා. මට බෑ නැතුව ඉන්න. මං කොහොමද නැතුව ඉන්නේ? එහෙම කියලා කියන්නේ නැද්ද? එතෙම මෙහෙම කියලා මැරෙනවන්නේ. දැන් ඔය අපිට අහන්න ලැබෙනව නේද? පෙම්වතුන් පෙම්වතියන්ගේ සංසිද්ධි. සමහරවිට පෙම්වතිය මිය ගියාට පස්සේ මෙන්න පෙම්වතත් මැරිලා. මට බෑ එයා නැතුව කියලා.
සමහරවිට ස්වාමියා මිය ගියාට පස්සේ භාර්යාවත් මැරෙනවා. මට බෑ යා නැතුව කියලා. එච්චර අහිමි වීම කියන එක හදවතකට දැනෙනවා. එච්චර දැනෙනවා. පින්වතුනි මේ සංසිද්ධි අපි මේ බණට කියන සිද්ධි පින්වතුන්ලා මේ සමාජයේ දකින්නේ නැද්ද? දකින්නවානේ. අපි මේ සිදුවීම් දැක්කට අපේ තියෙන දුර්වලතාවය තමයි මේ සිදුවීම් වලින් අපි උදෙසා ජීවිතයට පාඩමක් අපි ඉගෙන ගන්නෙ. අපි උදෙසා ඉගෙන ගන්නෙ. හදිසි අනතුරක් වෙලා මට මතකයි දවසක් දරුවෝ ටිකක් ඒ හදිසි අනතුර අර CCTV මේ ඒ කැමරාවක වීඩියෝ වෙලා. ඉතින් මේගොල්ලෝ මට ගෙනල්ලා පෙන්නුවා. මට ඒක මුලින්ම දකිද්දීම හරි මේ සංවේගයක් හටගත්ත ඒ මිනිසයාට සිද්ධ වෙන දේ. මං හිතනවා පින්වතුන්ලා මේක දැකලාත් ඇති. ස්ත්‍රියකුයි පුරුෂයෙකුයි කතා බහ කර කර යනවා. ඒ යද්දි ඈතින් මොකක් හෝ අනතුරක් වෙලා ගමන් කරන රථයක රිම් එක සහිත රෝදේ ගැලවිලා. මේ රෝදේ මෙහෙම දූවිලි අවුස්සීගෙන නිකන් බැම්පෙමින් එනවා. වේගෙන් එන්නේ. හැබැයි ඒක එනවා මේ මිනිසයන්ට පේන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන කතාවක් යන්නේ. අර රෝදේ ඇවිල්ලා අර කතා කර කර යන දෙන්නගෙන් හරියටම පිරිමියාගේ ඔළුවේ වැදිනානේ. ඔබ හිතන්න රිම් එකක් එක්ක හුලම් පිරිච්චි ලොකු රෝදයක් කියලා කියන්නේ. වැතිච්ච ගමන් එතනම මේ යනවා. මේ දැක ගමන් මට අපුයි කියලා කියුණා. කියවිච්ච ගමන් එතන හිටපු ඒ තරුණ ළමයි මගෙත් එක කියනවා ස්වාමීන් වහන්සේ බලන්න කර්මේ. බලන්න ඒ කෙනාගේ කර්මය කියලා කිව්වා. මම එතකොට ඒ දරුවන්ට කිව්වා කර්මය නෙමෙයි මේ උපන් මිනිසයා මැරෙන හැටි කියලා තේරුම් ගන්න කියලා. ඇයි කර්මය කිව්ව ගමන් අපි දුරස්. කර්මය කියන එකෙන් අපි ගොඩාක් වෙලාවට අනිත් අයට ඇඟිලි දික් කරන්නේ. ඔන්න කෙනෙක් අඟපසඟ වලින් විකල් වෙලා ඉපදිලා ඉන්නවා. අපිට එහෙම දකින්න ලැබෙනවනේ කොතෙකුත්. එතකොට අපි ඒ අය පින්නලා කියනවා බලන්න පව්කාරකම. අපි තව තැනකට ඇඟිල්ල දික් කරලා නවත්තනවා. ඇත්තට මේකත් හිතන්න පුළුවන්. මේ කෙනා මෙහෙම උපන්නේ පින් කරගත්තේ නැති නිසා උඹ පින් කරේ නැත්නම් උඹටත් ඔය සිතේ. ඒ නිසා පින් කරගනින් කියලා අපිට කියන්න පුළුවන්. තමන්ටම අවවාදයක් ගත්ත වෙන්නේ එහෙම වුණොත්. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ ඇඟිල්ල දික් කළා එතනින් ඉවරයි. අර අනතුර දැකලත් කිව්වා කරුමේ කියලා. කරුමේ කියලා හිතපු ගමන් කොහොමද වෙන්නේ? එයාගේ කරුමේ. අපිට ප්‍රශ්නයක් නැහැ. නෑ හිතන්න ඕනේ මරණයට පත්වීමේ අවදානම. අපි පාරක තොටක ඇවිදගෙන යනකොට ඔය වගේ අනතුරක් වෙලා රෝදයක් ගැලවිලා ඉන්න බැයිද? අපි පාරක යනකොට දිරපු අත්තක් හරියටම අපේ ඔළුව උඩට කඩාපාත් වෙන්න බැරිද? වේගෙන් යන පාලනයකින්තර වාහනයක් ඇවිල්ලා අපිව චප්ප කරගෙන යන්න බැරිද? අපි යම් බඩුවක් මුට්ටුවක් ගන්නට කඩේකට ගොඩ වෙනවා. අන්තවාදී බෝම්බකාරී ඒකෙන් පුපුරන්න බැයිද? කුඩු වෙලා මැරෙන්න වෙනවා. මේ තමයි ජීවිතේ. ඒ ජීවන සංසිද්ධි වලින් තමන්ව දකින්න ඕන. තමන්ව දැක ගන්න ඕන. මේ ස්වභාවය මටද උරුමයි කියලා. ඉතින් ඒ නිසා කියනවා කෙනෙක් මිය ගියා කියලා කෙනෙක් මමත් මැරෙනවා කියලා අඬන එක නම් නුවණැත්තු අර්ථයක් ඇති එකක් කියලා ප්‍රශංසා කළේ නෑ. ඒ නිසා තවුස ඔබ අඬන්න එපා. බමුණාණෙනි සත්තකින්ම මැරුණු කෙනෙක් ගැන සිහිකොට හඬනා විට ඔහුහට යලි පණ ඒනං එකිනෙකාගේ මිය ගිය නෑයන්ව නැගිටුවන්ට අපි හැමෝම කළ යුත්තේ හඬමින් වැළපෙන එකයි. පුදුම අර්ථය. තමන්ගේ කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ අඬන ප්‍රමාණය අනුව ඒ කෙනාට පණ එනවනම් අපි හිතමු කඳුළු ලීටර් මෙච්චර කැඬුවොත් පණ එනවා කියලා එකක් තියෙනවා කියලා හිතමු. එතකොට අපි කළ යුතු දේ මොකද්ද? අපේ ඥාතියට අපි ආදරේ නම් අපි මේ ලීටර් ගාන කොහොම හරි අඬන්න ඕන. එයාට පණ එනවා. එක්ක අපි හිතමු මෙච්චර පැය ගානක් අඬපුවම මේ පණ එනවා කියලා. එහෙමනම් අපි කරන්න ඕනේ ඒ කෙනාට පණ එනකන් මේ පැය ගාන අඬන්න ඕන. ඒක අර්ථවත්. අපි කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ අපි අඬනවා. එක්ක අපේ මොනවා හරි දෙයක් අහිමි වුණාට පස්සේ අපි අඬනවා. අහිමි වෙච්ච එක ලැබෙනවද? මැරිච්ච කෙනාට පණ එනවද? කිසිවක් නෑ.
එහෙනම් මේක හරසුන්. හරි ලස්සනයි. නුවණැත්තෝ ජීවිතය ගැන හිතලා තියෙන හැටි. හරසුන් කියන එක. ඒ අඬන කඳුල නිෂ්පලයි. නිෂ්පලයි. ඒ අඬන කඳුලින් ප්‍රතිඵලයක් උපදින්නේ. අපි හිතමු මෙන්න මහා සෑයක් වඳින්න යනවා පින්වතුන්ලා. මහා සෑයක් වඳින්න ගිහිල්ලා සෑරජානන් වහන්සේගේ සුන්දරත්වය දකින්නකොට සෑරජානන් වහන්සේ කිරි පාටින් බබලනවා දකින්නකොට ඔබේ ඇස්වලට කඳුලක් එනවනේ. සාදු සාදු කියලා. ඒ කඳුල ප්‍රයෝජන සහිතයි. පින්වතුන්ලට බණපදේ කියලා දෙනකොට ඒ බණපදේ කියන ශ්‍රද්ධාව ඇතිලා ඇස්වලට කඳුළු උනනවා. ඒ කඳුල පින්වතුන්ලට ප්‍රයෝජනයි. වන්දනාවකට ගිහිල්ලා බුදුගුණ ඇහෙනකොට කඳුළු එනවා. ඒ කඳුල ප්‍රයෝජනයි. භාවනා කරලා මේ බුදුගුණ මනසිකාර කරලා බුදුගුණ මනසිකාරයෙන් කෙනෙකුට ඇස්වලට කඳුළු එනවා. ඒ කඳුල ප්‍රයෝජනයි. ඒ කඳුල අපතේ යන කඳුලක් නෙමෙයි. ශ්‍රද්ධාව නිසා ඇහැට කඳුලක් එනවා නම් ඒක වටිනවා නෝයි. හැබැයි මිය ගියපු කෙනෙක් වෙනුවෙන් අහිමි වීමක් වෙනුවෙන් ඇඬුවා කියලා කිසිදු ප්‍රතිඵලයක් නොමැත. සක්දේවතුගේ මේ වචන අහනකොට අර තාපසයාගේ හිතේ තිබුණු ගින්න සම්පූර්ණයෙන්ම තුනී වෙලා ගියා. නැත්තටම නැති වුණා. කවුරු හෝ මිය ගියාට පස්සේ ඒ ගැන හිතලා ඇඬුවා කියලා වැඩක් නැත කියලා සිහි උපන්නා. ඉතින් සක්දේවතුන්ට ප්‍රශංසා කරමින් ඒ තාපසින් වහන්සේ මෙහෙම කිව්වා. සත්තකින්ම මගේ හිතේ මහා දුකක් ඇවිලී තිබුණේ. ගිනි ගොඩකට ගිතෙල් දැමූ විලසින් එය දැල් වී තිබුණේ. එවන් දුක් ගොඩක් මැදටයි ඔබේ දහම් දිය කඳ වැටුනේ. මගේ සිතේ ඇවිලී ගිය දුක් සියල්ල එයින්ම නිවුනේ. පුදුම ලස්සනයි පින්වතුනි ලොකු ස්වාමීන් වහන්සේ මේවා පරිවර්තනය කරලා තියෙන හැටි මේ වචන බලන්න. එවන් දුක් ගොඩක් මැදටයි ඔබේ දහම් දිය කඳ වැටුනේ. දහම් දිය කඳෙන් අර ගිනි නිවි ගියා. මය පුතු ගැන ශෝක දුකින් පෙළමින් වැළපෙමිනේ. හදේ යනුන හුලක් ලෙසින් රිදුම් දිදී තිබුණේ. ඔබේ උතුම් වදන් අසා මයේ හද දැන් නිවුනේ. සත්තකින්ම ඒ දුක් හුල සිතින් ඉවත් කෙරුණේ. වාසව නම් සක් දිවිදුනේ. දැන් ඉවත් කෙරුණු ශෝක හුලින් යුතු දුකක් නැති සොවක් නැති කැළඹීමක් නොමැති සිතින් යුතු ඒ මං දැන් හඬන්නේ නන්නේ. ශෝක වෙන්නේ නෑ. ඔබේ වදන් ඇසූ තැන් පටන් මන් දැන් වැළපෙන්නේ නෑ කියලා ඒ තාපසින් වහන්සේ සක්දේවුන්ට ප්‍රශංසා කළා. ඉතින් සක්දේවිඳු ওই විදිහට තාපසින් වහන්සේට සිහි උපද්දලා අවසානයේ වන්දනා කරලා යලි දිව්‍ය භවනටම ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එදා අකලට මිය ගියපු අත්පැටියාව හිටියේ මෙදා අකල් මරණයට පත්වෙච්චි සාමණේර නම. බලන්න මේ කර්මානුරූපව යන සංසාර කතන්දරේ අපි එක එක්කිනා ඥාති හිතවතුන් ආදරය කරන අය බවට පත් වෙනවා. ලෙන්ගතුකම් හදා ගන්නවා. දැන් අපි ඇත්තටම ගත්තොත් පින්වතුනි අපි තනියම ආපු අයනේ. ඇගේ නූල් පොටක්වත් නැතුව අපි තනියම ආවා. හැබැයි ආපු අපිට සජීවී අජීවී බන්ධන හටගත්තේ නැද්ද? බන්ධන හටගත්තා. ඒ බන්ධන හටගත්තාට පස්සේ දැන් අජීවී බන්ධන පසකින් තිබුණා වේ. සජීවී බන්ධන ගැන හිතන්න. එක එක්කෙනා කර්මානුරූපව යන්නේ. ඇතැම්මු ප්‍රාණඝාත කරපු අය. ඇතැම්මු සත්ව හිංසා කරපු අය. ඇතැම්මු මේ ජීවිතේ ගත කරනකොට එයා කලින් ජීවිතවල එක එක බොහොම දරුණු ක්‍රියා කරපු අය. ඉතින් මේ ජීවිතේ ගත වෙද්දී අර සතුන් මැරීම කරපු කෙනා අඩු වයසින් මැරෙනවා. අපේ ආදර බන්ධනේ තිබ්බට පස්සේ අපිට මොකද වෙන්නේ? දරා ගන්න බැරි දුක් උපදිනවා. දරා ගන්න බැරි දුක් උපදිනවා. අපි තුමු අර සත්ත්ව හිංසා කරපු කෙනෙක් අපේ ඥාති වෙනවා. එයා පොඩි කාලෙකින් ලෙඩ වෙනවා. අනේ එයාගේ ලෙඩ දුක් ගැන හිතනකොට අපිට හොල ගන්න බැරි දුක් උපදිනවා. දාමරික ක්‍රියා මොනවා හරි දරුණු ක්‍රියා කරලා ඔන්න කාගේ හරි අතපයවල් කඩපු අය එනවා මේ මනුස්ස ලෝකෙට. එයාට කර්මානුරූපව අතපය කැඩෙන අනතුරකට මුහුණ දෙන්න වෙනවා. අතපය කඩාගෙන ඉන්නකොට ආදරය කරන අපි දුකටපත් වෙනවා. සංසාරේ. ඉතින් මෙහෙම ස්වභාවයක් තමයි මේ සසරේ තියෙන්නේ. අර අඩු වයසින් මැරෙන ස්වභාවයෙන් යුතු සාමණේර නම නිසා අර බුරුද වෙච්චි භික්ෂුන් වහන්සේ ගොඩාක් දුකටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා එදාත් මහණෙනි
ඇත්පැටවා මැරිලා හඬමින් හිටපු තාපසයා වුණේ ඔය අදත් අඬන මහලු භික්ෂුව. එදා ඒ තවුසාගේ ශෝකයේ දුරු කළේ සක්දෙව් රජුන්ව සිටි බෝධිසත්වයෝ වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් එදා භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතයට මේ ජාතක කතාවෙන් සෙත සලසා ගන්නට ලැබුණා. ඒ නිසා අපිත් මේ ජාතක පුවතෙන් සෙතක් සලසා ගන්න ඕන. ඒ සෙත විශේෂයෙන් අහිමිවීම කියන එකට සූදානම් වෙන්න. අහිමිවීම කියන එක ගැන හොඳ දැක්මක් ඇති කරගෙන වාසය කරන්නට අපි හැම දෙනාට පින්වතුනි මුහුණ දෙන්න වෙනවා අහිමිවීමට. ඒ මොහොතේ අකම්පිත සිතකින් අපට මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සොඳුරු සද්ධර්මයේ මුණ ගැහිච්ච මේ දුර්ලභ මොහොතේ අපට ඒ ධර්මයේ තුලින් පිහිටක් පිරිසරණක් රැකවරණයක් සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරපු සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන කොට පින් අනුමෝදන් වන සියලු දෙවියෝ දිව්‍ය සැපින් වැඩේවා. දෙවියෝ අප හැම දිනාවම නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් හට මේ සියලුම පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පන්නියත් ලබත්වා. සාදු සාදු සාදු. මීට වර්ෂයකට ඉහතදී මිය පරලොව යෙදුණා වූ දොඩම් පහළගේ චාන්දනී පෙරේරා පින්වත් මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. 2017 අගෝස්තු මාසේ 15 වන දින මිය පරලොව යෙදුණු WK ප්‍රේමසිරි පෙරේරා පින්වත් පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානයේ සිදු කරන්නේ පින්වතුන්ලා හැමදෙනා නමින් මියගිය ඥාතීන් පින් අනුමෝදන්ව පිනෙන් සැපවත් වෙත්වා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන් මේ දුක්ඛිත සසර ගමනින් නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කර ගන්නට යෙදුණු උදාාරතර පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා දේශකයන් වහන්සේටත් පින් අනුමෝදන් කිරීම. ඉතින් අපි සියලු මහා සංඝරුවනට පින් අනුමෝදනා කරමු. නිරන්තරයෙන් පින්වතුන්ලාට අරතින් ධර්මයෙන් අනුශාසනා සිදු කරන මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන මහා සංඝරුවන පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන් වහන්සේලා නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. අනගාരികා මෑණිවරුන්ටත් පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන්ලාටත් පින් අනුමෝදන්ව ගෞතම සාසනයේම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. රැස් කළපු සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයන් සිදු කළා වූ ඒ පින්වත් දූ දරුවන්ට පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දූ දරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථක වෙත්වා. කාරදර බාධා වලින් තොරව පිංගුතුලාට සැනසෙල්ල ජීවිත ගත කරන්නට ලැබෙත්වා. තමන්ගේ ජීවිතයට කලණු මිතුරු ඇසුරේ තව තවත් පින් කරගෙන සුවසේ දහමේ හැසිරෙන්න ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පිංගුතුලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් ගෞතම සාසනයේම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.